නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. මාගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ගෞරවාදර වන්දනාව වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වතුනි, අද දවසේත් ඔබ මේ සූදානම් වෙන්නේ ධම්ම පූජා සද්ධර්ම දේශනා මාලාවේ උතුම් ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්න. ඒ අපගේ මහා කාරුණික ශාස්තෘන් වහන්සේ වන භාග්‍යවත් අරහත් ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝ සතුන් කෙරෙහි අනුකම්පාවෙන්ම දේශනා කරපු බණ පදහන්න. බුදුරජාණන් වහන්සේගේ ධර්මය ගැන නුවණැත්තෝ වර්ණනා කළේ මේ විදිහට: ධම්මං විනා නත්ති පිතාච මාතා තමේව තානං සරණං පතිට්ඨා. තමන්ගේ ජීවිතේ රැකවරණය පිණිස, පිහිට පිණිස, ආරක්ෂාව පිණිස බුදුරජුන්ගේ ධර්මයේ හැර වෙන කිසිවක් නැත්තේය. තස්මාහි බෝ කිච්චමඤ්ඤ පහය. ඒ නිසා භවන්නේ වෙන වෙන දේවල් වලට අවධානය යොමු කිරීමට වඩා සුනාත ධාරයේත චරාත ධම්මේ, මේ ධර්මයේ හොඳින් ඇසිය යුත්තේය. අසනා ධර්මයේ මනවින් දරාගත යුත්තේය. දරාගන්නා ධර්මයේ හැසිරිය යුත්තේය. එහෙමයි නුවණැත්තෝ ධර්මයේ වර්ණනා කළේ. ඉතින් අද ඔබ සූදානම් වෙන්නේ මේ ධම්ම පූජා දේශනා මාලාවෙන් එහෙම සොඳුරු බණපදයක්, බුදුරජාණන් වහන්සේගේ සද්ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්න. මේ ධර්ම දේශනාව සඳහා අද දවසේ දායකත්වයෙන් දරනු ලබන්නේ ජූලි මාසේ 2 වන දිනට 61 වෙනි ජන්මදිනය සමරන මේ වෙනකොට අසනීප තත්වයෙන් පසු වෙන පින්වත් ඉන්ද්‍රා කුමාරී මෑණියන්ට නිදුක් නිරෝග සුව සම්පන්නිය දීර්ඝායුෂ සම්පන්නිය සැලසේවා කියන ප්‍රාර්ථනාවෙන් යුක්තව තලංගම උතුර බත්තර මුල්ල ලිපිනේ පදිංචි පින්වත් විපුල රණසිංහ පියාණන්, බුද්ධිකා නදේශානි දියණිය, ප්‍රමුදිත නිරෝෂන් පුතණුවන්, මනුජ පෙරේරා පුතණුවන්, විනී නෝනා මෑණියන්, නන්දා කුමාරී සහෝදරිය, චරිත ලක්මාල් පුතණුවන් සහ ජේ චන්ද්‍රලතා මහත්මිය ඇතුළු ඒ සදහැවත් පින්වතුන්ලා විසින් පින්වතුනේ තමන්ගේ ජීවිතයේ ජන්මදිනය ආදී ඒ විශේෂ අවස්ථා යෙදෙනකොට, එහෙම නැත්නම් තමන්ගේ ඥාතීන්ගේ, හිත මිත්‍රාදීන්ගේ, තමන් ආදරය කරන අයගේ ජීවිතවල උපන්දින ආදී විශේෂ අවස්ථා යෙදෙනකොට මිනිසු බොහෝම નિසරු විදිහට තමයි ඒ අවස්ථා සමරන්නේ. බහුතරයක් මිනිස්සු ඒ අවස්ථාවලට යොදාගන්නේ નિසරු දේ. එහෙම මනුස්ස ප්‍රජාවක් අතරේ අද මේ සදහැවත් පින්වතුන්ලා ධම්ම පූජා සද්ධර්ම දේශනාවට දායකත්වයේ දරමින් ධර්ම දානය ලබා දෙනවා. ඊටාම වටින බණපදයක් අද ඔබට මේ ධර්ම දේශනාවේදී අහන්න ලැබෙන්නේ. පින්වතුනේ මේ බණපදේ අහගෙන ඉන්නකොට ඔබ නුවණැත්තෙක් නම් මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරද්දී කීප වාරයක් හිතට නැගේවි මේ හැම දෙයකටම වඩා වටින්නේ ධර්මයේ හැසිරීමයි. නුවණැති කෙනෙකුට නම්
හිතට අවස්ථා කීපයකදීම නැගේවි. මේ හැම දෙයකටම වඩා වටිනා දේ නම් ධර්මයේ හැසිරීමයි කියන කාරණාව. මේ ලස්සන ධර්මය ජාතක ධර්මයක්. ජාතක කතාවේ නම අයෝඝර ජාතකය. ඒ දවස්වල අපගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ සවැත් නුවර ජේතවනාරාමයේ ධම්සභා මණ්ඩපයේ භික්ෂූන් රැස් වුණා. භික්ෂූන් රැස් වෙලා භාග්‍යතුන් වහන්සේ වැඩම කරන තෙක් දැන් මේ භික්ෂූන්ගේ කතාවක් පටන් ගත්තා. ඒ භික්ෂූන් කතා වුණ කතාව මොකක්ද? සිද්ධාර්ථ මහබෝසතාණන් වහන්සේගේ මහා බිනිෂ්ක්‍රමණය ගැන භික්ෂූන් කතා වෙනවා. ආශ්මතුනේ හරි පුදුම සහගතනේ. එච්චර රාජකීය සම්පත්තියක් කෙළපිඩක් වගේ අත්හැරලා මහබෝසතාණන් වහන්සේ අබිනිෂ්ක්‍රමණය කළානේ. රම්‍ය සුරම්‍ය සුභ කියන මාලිකා කෙළපිඩ වගේ අතහැරියනේ. ඒ රාජකීය සුකුමාල ජීවිතේ ඊටාම පින්වන්ත යසෝදරා බිසවුන් වහන්සේ ඊට පස්සේ මේ රාජ්‍යයේ රජවන සුද්ධෝදන පිය රජතුමා ඊටාම ආදරයෙන් සෙනෙහසින් හිටපු ප්‍රජාපති ගෞතමී මව් බිසව මේ හැම දේ උන්වහන්සේ මේ කෙළපිඩ වගේ අත්හැරලා දාලා මහා බිනිෂ්ක්‍රමණය කරපු හැටි නම් පුදුම සහගතයි කියලා දැන් භික්ෂූන් මෙහෙම කතාවක්. භික්ෂූන් වහන්සේලා මේ කතාවේ ඉන්න වෙලාවේ අපගේ බුදුරජාණන් වහන්සේ තැනට වැඩම කළා. භික්ෂූන් නිහඬ වුණා. බුදුරජාණන් වහන්සේ ධර්මාසනයේ වැඩ ඉඳලා අහනවා, මහණෙනි, තථාගතයන් වහන්සේගේ පැමිණීම නිසා ඔබේ කවර කතාවක්ද අඩාල වුනේ? එතකොට භික්ෂූන් කියනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, අපි කතා වුණේ ශාස්ත්‍රුන් වහන්සේ ගැනමයි. අපගේ ශාස්ත්‍රුන් වහන්සේ මහබෝසතාණන් වහන්සේ ලෙස සිටියදී ඒ සිදු කරපු පුදුම සහගත අතිශයින්ම පුදුම සහගත ඇසල පුර පසළොස්වක පුන් පොහෝ දිනේ සිදු කරපු මහා බිනිෂ්ක්‍රමණය ගැන ස්වාමීනි අපි කතා කළා. එහෙම කිව්වා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා, මහණෙනි, තථාගතයන් වහන්සේ මේ ජීවිතේ අබිනිෂ්ක්‍රමණය කරපු එක මහා ආශ්චර්යයක්ම නොවේ. හේතුව මහණෙනි, මේ ජීවිතේ තථාගතයන් වහන්සේ මහබෝසතාණන් වහන්සේ විදිහට ග්‍රහ ජීවිතේ ගත කළේ පාරමී ධර්මයන් සපුරලා නුවණින් පිරීලා. ඉතින් මේ ජීවිතේ අබිනිෂ්ක්‍රමණය අමුතු එකක් නොවේ. නමුත් මහණෙනි, සංසාර ගමනේ මහබෝසතාණන් වහන්සේ නොයේක් ජාතිවල සැරිසරාගෙන එද්දී හිතාගන්න බැරි තරම් විස්මිත විදිහට අබිනිෂ්ක්‍රමණය කළා. එතකොට භික්ෂුන් වහන්සේලා කියනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, අපට මේ ජීවිතයේ ඔබ වහන්සේ සිදු කරපු මේ මහා බිනිෂ්ක්‍රමණය නම් පෙනේ. නමුත් ස්වාමීනි, අතීතේ කාලයෙන් වැසී ගියපු ඒ අබිනිෂ්ක්‍රමණ අප දන්නේ නැත. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අප කෙරෙහි කරුණාවෙන්, අප කෙරෙහි අනුකම්පාවෙන් ඒ අතීතයේ සිද්ධ වෙච්ච අසිරිමත් අබිනිෂ්ක්‍රමණය ගැන වදාරනසේක්වා. ආන්නේ වෙලාවේ බුදුරජාණන් වහන්සේ මේ අයෝඝර ජාතක පුවත දේශනා කළේ. බොහෝම අතීතයේ බරණැස බ්‍රහ්මදත්ත කියලා රජෙක් රාජ්‍ය කළා. ওই රජුරෝ රජකම් කරන කාලේ ඒ රජුරුවන්ගේ ප්‍රිය බිසවුන් වහන්සේට බොහෝම ලස්සන පින්බර පුත්‍රවණක් ඉපදුනා. මේ පුත්‍රයා ඉපදුනාට පස්සේ මේ පුතා දැන් සාමාන්‍යයෙන් දුවන පයින් වයසට එනකොට කාටවත් හිතාගන්න බැරි මහ පුදුම සහගත සිද්ධියක් වුණා. වරන් ගත්ත යක්ෂණියක් ඇවිල්ලා මේ පුත්‍රයාව ඝාතනය කරලා මේ පුත්‍රයාව මරලා මුරු ගාන හඬින් මස් කාලා යන්න ගියා. මේ ආවේ මහා බල සම්පන්න යක්ෂණියක්. ඒ නිසා රජමාලිගාවේ කාටවත් මේක වළක්වන්න බැරුව ගියා.
අර රජමාලිගාවේ තියෙන රැකවරණ ඔක්කොම මැද්දෙන් ආපු යක්ෂණී මේ තොටිල්ලේ හිටපු දරු පැටියාව අරගෙන මුරු ගාලා මස් කාලා යන්න ගියා. ඉතින් අඬලා දොඩලා ඒක අවසන් වුණා. ඊට පස්සේ මහබිසවුන් වහන්සේට දෙවනි පුතෙකුත් ලැබුණා. දෙවනි පුතාටත් ඔය සංසිද්ධියම වුණා. අර යක්ෂණී එනවා බලාගෙන ඉද්දී දරුවා විනාශ කරනවා යනවා. මේ රජමාලිගාවට මේ සිද්ධ වෙලා තිබුණු මහා බලවත් අමනුෂ්‍ය දෝෂයක්. හැඩ යක්ෂණියක් ඇවිල්ලා රජමාලිගාවේ රජ කුලයේ උපදින දරුවෝ කාලා යනවා. එතකොට බ්‍රහ්මදත්ත රජුරු තමන්ගේ අමාත්‍යවරු පිරිස් එක්ක මේක කතා කළා. ඒ කතා කරනකොට එතන හිටපු දැනුගත් අමාත්‍යවරයෙක් කිව්වා මහරජුරුවන් වහන්සේ ඔය වගේ සිදුවීම් වෙනකොට බොහෝම හොඳ දෙයක් යකඩෙන් කරපු ග්‍රහයක් ඇතුළේ ඉන්න එක. ලෝහයෙන් කරපු ග්‍රහයක් ඇතුළේ ඉන්නකොට රජතුමනි ඔය යකුන්ට යක්ෂණියන්ට එන්න බැරිය කියලා අපි අසා තියෙනවා. ඒ නිසා රජතුමනි අපගේ මහබිසවුන් වහන්සේ වාසය කිරීම පිණිස උපදින පුත් කුමාරයා වාසය කිරීම පිණිස අයෝගරයක් කරවන සේක්වා. ඕන් එහෙම තමයි ජාතක කතාවට නම යෙදෙන්නේ. අයෝගර යකඩින් ලෝහයෙන් කරවපු ග්‍රහය. එතකොට මේ ග්‍රහයේ බිත්තිවල ඉඳලා හැම එකක්ම ලෝහ වලින් තමයි කරවලා තියෙන්නේ. ඉතින් යම් පමණක් සුවිශාල විදියට හැදුවා. නමුත් පින්වතුනි සාමාන්‍යයෙන් හදන ගයක් වගේ ලොකුවට හදන්න බෑනේ. අයෝගරයක් හැදුවා රජතුමා. හදලා මහබිසවුන් වහන්සේ මේ අයෝගරේ වාසය කෙරෙව්වා. අයෝගරයේදී බිසවුන් වහන්සේ ගැබ් ගත්තා. ඒ ගැබේ පිළිසඳ ගත්තේ අපේ මහබෝසතන් වහන්සේ. මහබෝසතන් වහන්සේ පිළිසඳගෙන මව්කුසින් බිහි වෙන දවසේම මේ මහා පුණ්‍ය තේජස් ඇති බෝසතන් වහන්සේ උපදිනකොට ඒ රජමාලිගාවට තිබුණු අර දෝෂේ නැතුව ගියා. ඒ අමනුෂ්‍ය ප්‍රශ්නේ එතනින්ම විසඳුණා. ඒ කියන්නේ බෝසතන් වහන්සේ උපදිනකොටම යක්ෂණිය ඒ යක්ෂ ජීවිතෙන් චුත වුණා. නමුත් මේ කතාව කවුරුත් දන්නේ නැහනේ. දැන් හැමෝම බයේ ඉන්නවා. ආයේ වතාවක් මේ යක්ෂණිය ඒවි. පැමිණිලා අපේ රජ කුලයේ පුත් කුමාරයාව ඝාතනය කරાવી. හැමෝම බලාපොරොත්තුෙන් ඉන්නවා මේ යක්ෂ දෝෂය ආයේ එයි කියලා. දැන් මහබෝසත් සිඟිති පුත් කුමාරයා මේ අයෝගරේ වැඩෙනවා. අයෝගරේම වැඩෙන නිසා ඒ පුත් කුමාරයාව හැමෝම හැඳින්වුවේ අයෝගර කුමාරයා කියන නමින්. ඉතින් බෝසතාණන් වහන්සේ ඔහොම වැඩෙනකොට 16 හැවිරිදි විය වෙනකන් අවුරුදු 16ක් වෙනකන් මේ බෝසත් පුත් කුමාරයාට අර අයෝගරයෙන් එළියට එන්න බෑ. ඔක්කොම සැප සම්පත් අයෝගරයට ලැබෙනවා. හැබැයි ඉතින් කූඩුවක දැම්මා වගේ හිරගෙදරක දැම්මා වගේ අවුරුදු 16ක් තිස්සේ අර ලෝහ ග්‍රහය ඇතුලේ ඉන්න උනා. මොකද්ද හේතුව? අමනුෂ්‍ය දෝෂයක් තිබීම. යකින්නක් කන්ට පැමිණීම. බෝසතාණන් වහන්සේ මහා නුවණැති අයෝගරයේ ඇතුලේ ඉඳගෙනම සියලු ශිල්ප ශාස්ත්‍ර ආදිය හැදෑරුවා. නුවණින් වැඩුණා. ලෝකය ගැන හොඳට කල්පනා කරන්න දක්ෂෙක් වුණා. 16 හැවිරිදි වියට පත් වෙනකොට හොඳ දේහධාරී කඩවසන් තරුණයා. එතකොට බ්‍රහ්මදත්ත රජුරුව කල්පනා කළා දැන් මගේ පුත් කුමාරයා වැඩුණු කෙනෙක්. මේ මගේ වැඩුණු පුත් කුමාරයාව කිසි කෙනෙකුට මැඩපවත්වන්න බෑ. දැන් යකෙකුට යකින්නේකටවත් ඇවිල්ලා මගේ පුත් කුමාරයාට හානි කරන්න බෑ. ඒ නිසා දැන් ඔහුව අයෝගරයෙන් එළියට ගන්න ඕන. අයෝගරයෙන් එළියට අරගෙන මගේ පුත් කුමාරයාව රාජ්‍යය පිහිටවන්න ඕන කියලා කල්පනා කළා. ඔන්න අවුරුදු 16කට පස්සේ අයෝගර කුමාරයා අර යකඩින් කරපු ගෙදරින් එළියට එනවා.
නිදහස් ලෝකයට එනවා. ඒ පැමිණියට පස්සේ බරණැස බ්‍රහ්මදත්ත රජුරු අපේ මහබෝසත් අයෝගර කුමාරයාට කතා කරලා කියනවා පුත්‍රය දැන් මා මහලුයි. ඔබ හොඳ ජව සම්පන්න තරුණයා. ඒ නිසා පුත්‍රය ඔබ දැම්මම මාගේ රාජ්‍ය බාර ගන්න. මේ මොහොතේ පටන් ඔබ රාජ්‍ය විචාරන්න කිව්වා. එතකොට අයෝගර කුමාරයා මහබෝසතන් වහන්සේ කියනවා පිය රජතුමනි මට රාජ්‍ය එපා. මට මේ රාජකීය ශ්‍රී සම්පත් එකක්වත් එපා. මට අවසරයක් දෙන්න මේ රාජ්‍ය සම්පත්තිය ඔක්කොම අත්හැරලා හුදෙකලාවේ වනගත වෙලා ධර්මයේ හැසිරෙන්න ඕන මට. නිදහසේ ධර්මයේ හැසිරෙන්න මට අවස්ථාව දෙන්න කිව්වා. රජුරු පුදුම වුණා. රජුරු අහනවා පුත්‍රය මෙච්චර සුවිශාල රාජ්‍යයකට උරුමකාරයෙක් වෙලත් ඔබ මොකක්ද මේ කියන වචනේ? ඔබට පෙනෙන්නේ නැද්ද මේ සුවිශාල රාජ මන්දිර? ඔබට පෙනෙන්නේ නැද්ද ඔබට ඉන්න සේනාව? ඔබට පෙනෙන්නේ නැද්ද ඔබ සන්තක ධනය? මේ සියල්ල ඔබේ උරුමයයි. මේ ඔක්කොම තියෙද්දී ඔබ මේ සියල්ල අත්හැරලා දාලා යන්න කල්පනාව මොකෝ? ආන්නේ වෙලාවේ අයෝගර කුමාරයා අපේ මහබෝසතාණන් වහන්සේ බ්‍රහ්මදත්ත රජුරුව ඇතුළු පිරිසට යමක් පැවසුවාද ඒ පැවසූ දේ අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ අර භික්ෂුන්ට කියා දුන්නා. යමේක රත්තිං පඨමං ගබ්බේ වසති මානවෝ අබ්බුට්ඨිතෝව සයති සගච්ඡං නිවත්තති. මේ සත්වයා යම් රැයක හෝ දහවලක වේවා මව් කෙනෙකුගේ කුස පිරිසිඳ ගන්නේ වේද ඒ කුස පිරිසිඳගත් මොහොතේ පටන් සිද්ධ වන්නේ එකම එක දෙයකි. ඒ එකම එක දේ නම් ජීවිතේ ගෙවි ගෙවි යාමයි. හරියට සුළඟට අනුව යන වලාකුළක් සුළඟ හමනාතෙක් ගහගෙන යන්නේ යම්සේද ආන්නේ වගේ මේ සත්වයා උපන්න මොහොතේ පිරිසඳගත්ත මොහොතේ ඉඳලා එක දිගට සිද්ධ වෙන දේ කියනවා ජීවිතේ හමාගෙන යන එක. ජීවිතේ හමාගෙන යන්නේ පින්වතුනි කොයි ඉසව්වටද? ජීවිතේ අවසානයේ දක්වා. මේ අපේ ජීවිතේ නිමේෂයක් පහසා එකම තැනක් කරා ඇදෙනවා. ඒ එකම තැන අපේ ජීවිතයේ අවසානයේ සිදුවෙන තැනයි. ඒ තැන දක්වා යන මේ ගමනේ කිසිම අවස්ථාවක් නැවතීමක් නැහැ කියනවා. ගච්ඡන්න නිවත්තති. ගමන් කරන එකමයි. නැවතීමක් නම් නැත්තේය. ඒක නවත්තන්න කිසි කෙනෙකුට පුළුවන්කමක්ද නැත්තේය. මේ ලෝකේ උපන්නා නම් මවකගේ කුසේ පිරිසිඳ ගත්තා නම් කලලයේ විදිහට පිරිසිඳ ගත්ත මොහොතේ ඉඳලා සිද්ධ වෙන්නේ ජීවිතේ ගෙවි යාමයි. ඒක අපි හැමදෙනාට පොදු කතාව. ධනවතුන්ට වේවා නිර්ධනයන්ට වේවා එක විදිහටම ඒ පොදු සිදුවීම සිදුවේ. උගතුන්ට නූගතුන්ට බලවතුන්ට දුර්වලයන්ට මේ ලෝකේ උපන්න හැමදෙනාට ඔය පොදු ධර්මතාවයට මුහුණ දෙන්න සිදුවේ. න යුජ්ජමානාන බලේන වස්සිතා නරාණ ජීරන්ති නවාපි මීයරේ. පිය රජතුමනි බොහෝ සෙනග ඇතුව ගිහින් මහා බලවත් යුද්ධ කරලා තමන්ගේ බලය තහවුරු කරගන්න මිනිස්සු ඉන්නවා. මහා සේනා බල ඇතුව ගිහිල්ලා යුද්ධ කරලා තමන්ගේ බලය තහවුරු කරගන්න මහා රජවරු ඉන්නවා. මහා බලවතුන්. ලෝකේ බලවතුන් ඉන්නවා. ඊළඟට පිය රජතුමනි ලෝකේ ධනවතුන් ඉන්නවා. හැබැයි ඔය බලවතුනුත්
ඔය ධනවතුනුත් කියන දෙපාර්ශවයේම නාකි නොවී නම් ඉන්නේ. ධනවතාත් නාකි වෙනවා පිය රජතුමනි, බලවතාත් නාකි වෙනවා. ධනවතාත් මැරෙනවා පිය රජතුමනි, බලවතාත් මැරෙනවා. සබ්බං හිදං ජාති ජරායුපද්දුතං. මේ ලෝකේ උපන්න හැම දෙනාට වයසට යෑම මරණය කියන උපද්‍රවයෙන් නම් බේරිල්ලක් නෑ. තං මේ මති හෝති චරාමි ධම්මං. ඉතින් ලෝකේ මෙහෙමයි කියලා දකිනකොට පිය රජතුමනි, මට නම් හිතෙන්නේ මම නම් ධර්මයේම හැසිරෙමි කියලයි. මොකද ලෝකේ මේ ජීවිතේ ගත කරන කාලේ අපි අපේ බලය වැඩි කරගත්තා කියලා ඇති වැඩක් නෑ. බලය වැඩි කරගෙන ගිහිල්ලා මහා බල සම්පන්නෙක් වුණත් නාකි වෙලා මැරිලා යනවානේ. ගොඩාක් හම්බ කරලා මහා ධනවතෙක් වුණත් නාකි වෙලා මැරිලා යනවානේ. සැනසෙල්ල පිණිස තියෙන්නේ ධර්මයේ හැසිරීමයි. චතුරංගනින් සේනං සුභින්ස රූපං. බය හිතන විදිහට චතුරංගනී සේනාව පිරිවරාගෙන ගිහිල්ලා ජයන්ති රට්ඨාධිපති පසයිහ. රට රාජ්‍ය ජය ගන්නා රට්ඨාධිපති වූ රජවරු සිටින්නේය. න මච්චුනෝ ජයිතු මුස්සහන්ති. ඒ අයෝ කිසි කෙනෙකුට හැබැයි මරණේ නම් වූ සතුරාව පරදවා ජයගත නොහැක්කේය. තං මේ මති හෝති චරාමි ධම්මං. මේ මරණය කියන එක පරදවන්ට බෑ කියන එක මට පෙනෙද්දී පිය රජතුමනි, මම නම් මැරෙන්න පෙර ධර්මයේම හැසිරෙමි කියලයි මට හිතෙන්නේ. හත්තේහි අස්සේහි රතේහි පන්තිහි පරිවාරිතා මුච්චරේ ඒක චෙය්‍යා. ඇත්තස් රිය පාබල කියන සිවුරඟ සෙනග පිරිවරාගෙන ගිහිල්ලා මේ මහා රජවරු තමන්ගේ සතුරන් පරදවා දානවා. මේ පිය රජතුමාට තේරෙන්න කියන දේනේ. මහා සෙනග පිරිවරාගෙන ගිහිල්ලා තමන්ගේ සේනා බලයෙන් සතුරු රජවරුන්ව පරදවනවා. හැබැයි පිය රජතුමනි, ඒ කිසි කෙනෙකුට මරණය කියන සතුරාව පරදවන්න බෑ නේද? ඉතින් ලෝකයේ මෙහෙමයි කියලා දකිනකොට මට රාජ්‍ය බලයට වඩා හොඳයි කියලා හිතෙන්නේ තං මේ මති හෝති චරාමි ධම්මං. හිතකය වචනයෙන් ධර්මයේ හැසිරීම හොඳයි කියලයි. මේ කය ධර්මානුකූල කරගන්න ඇතිනම් කොච්චර හොඳද? මේ වචනේ ධර්මානුකූල කරගන්න ඇතිනම් කොච්චර හොඳද? මේ සිතුවිලි ධර්මානුකූල කරගන්න ඇතිනම් කොච්චර හොඳද කියයි මට ඒ විට සිතෙන්නේ. ඉස්සාසිනෝ කත හත්තාපි වීරා දූරේ පාති අක්කන වේදිනෝපි න මච්චුනෝ විජ්ජතු මුස්සහන්ති. පිය රජතුමනි, ඔබේ සේනාවෙත් සිටිනවා ඊටාම දක්ෂ විදිහට ඊතල විදින්න පුළුවන් අක්කන වේදීන්, දක්ෂ දුනුවායෝ. ඒ දක්ෂ දුනුවායන්ට දුර ඈත තියෙන ඉලක්කයකට උනත් හරිම පහසුවෙන් විදින්න පුළුවන්. ඒගොල්ලෝ නොයෙක් ඉලක්කවලට විදින්න උත්සාහ කරනවා. හැබැයි ඒ කිසි කෙනෙකුට මරණය නම් වූ ඉලක්කය විනාශ වෙන විදිහට ඊතලයක් විදගන්න බෑ. මේ දේ ලෝකේ තියෙන්නේය කියලා දකිනකොට මාහට නම් සිතෙන්නේ තං මේ මති හෝති චරාමි ධම්මං. මම නම් ධර්මයේම හැසිරෙනවා කියන කාරණේ. පින්වතුනි, වර්තමානයේ ලෝකයේ දිහා වුණත් අපි හොඳ නුවණින් බැලුවොත් මේ බෝසතාණන් වහන්සේ එදා පැවසූ වදන් තුල අර්ථයේ තේරුම් අරගෙන අපි මේ ලෝකෙ දිහා බැලුවොත් අදට උනත් මෙච්චරයි. අදට උනත් මෙච්චරයි. මහා බලවත් මිනිස්සු ඉන්නවා, මහා ධනවත් මිනිස්සු ඉන්නවා, ලෝක බලවතුන් ඉන්නවා. නොඑක් මේ කෝටි ගණන් වටින විදිහට ගොඩාක් වියදම් කරලා ලොකු පිරිසක් එකවර විනාශ කරන්න පුළුවන් අවියායුධ හදන මිනිස්සු ඉන්නවා. මේ මොන දේ හැදුවත් හැමදෙනා ඉන්නේ
මරණය කියන එක උරුම කරගෙන. හැම දෙනාගේ ජීවිතේට ඒ අවසාන නිමේෂය කියන එක එනවා. ඒ වෙනකල් තමයි මේ ඔක්කොම කර කර ඉන්නේ. ඒ ඔක්කොම කර කර ඉද්දී Tamanට නොදැනීම හුළඟකට ගහගෙන යන වලාකුලක් වගේ Taman ජරා මරණ කරා ඇදී ඇදී ඉන්නවා. සරානි කීයන්ති සසේල කානනා සබ්බං හිතං කීයති දීගමන්තරං. පිය රජතුමනි, මේ පෙනෙන්න තියෙන සුවිශාල කඳු, මේ පෙනෙන්න තියෙන මහා විශාල වැව් පොකුණු, මේ පෙනෙන්න තියෙන සුවිශාල මන්දිර, මේ හැම දෙයක්ම වැඩි කාලයක් නොගොසින් ඡේ වී යනවා. ඒ ඔක්කොම විනාශ වෙනවා. හංජරේ කාල පරියායන්, මේවා නැසෙන කාලයක් දකින්ට ලැබෙනවමයි. මේ කිසිවක් සදාකාලික දේවල් නොවේ. මේ ලොකුවට හදන ගොඩනැගිලි විනාශ වෙලා යන දවසක් එනවා. මේ සුවිශාලට තියෙන කඳු විනාශ වෙලා යන දවසක් එනවා. මේ මහා වැව් පොකුණු වල තියෙන මහා ජල කඳ හොඳටම හිඳලා යන දවසක් එනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ මහා සාගරය පවා එක කාලයක් එනවා කියනවා මේ මහා සාගරයේ වතුර ටිකෙන් මේ ඇඟිලි පුරුකත් තෙමා ගන්න තරම්වත් වතුර නැති වෙන දවසක් මේ ලෝකේ පැමිණෙනවා. ඔක්කොම වෙනසී යනවා. නিত্য වූ සදාකාලික වූ අල්ලාගෙන ඉන්න කිසිවක් නැහැ. මේ මගේ රාජ්‍යයි කියලා සදාකල් අල්ලන් ඉන්න බෑ. මේ මගේ වස්තුවයි කියලා සදාකල් අල්ලන් ඉන්න බෑ. ඔක්කොම මේ ලෝකේ වෙනසෙනවා. වෙනසෙන ලෝකයක් දකිද්දී තම්මේ මති හෝති චරාමි ධම්මං. මේ වෙනසෙන ලෝකේ මගේ ජීවිතේ වෙනසෙන්න කලින් මම නම් ධර්මයේ හැසිරෙනවා කියලායි මට හිතෙන්නේ. සබ්බේ සමේ වංහි නර නාරිනි චලා චලං පාන බුනෝද ජීවිතං පටෝව දුත්තස්ස දුමෝව කූලජෝ තම්මේ මති හෝති චරාමි ධම්මං. මේ ලෝකේ මිනිස්සු අතරේ ඉන්න ස්ත්‍රීන් වෙන්න පුළුවන්, පුරුෂයෝ වෙන්න පුළුවන්. පිය රජතුමනි, ඔය ස්ත්‍රී පුරුෂ කාගේ ජීවිතේ හරි චංචල එකක්, සැලෙන එකක්, වැටෙන එකක්. හරියට සුරා දුහෘතයෙකුගේ ඇඟේ තියෙන වස්ත්‍රය වගේ, බේබද්දෙක් ඇඟේ පටලවාගෙන ඉන්න වස්ත්‍ර වගේ, බේබද්දෙක්ගේ සරම වගේ. බේබද්දාගේ සරම කොයි වෙලේ ගැලවිලා වැටෙයිද කියන්න බෑ. ඒ වගේ කියනවා මේ මිනිස්යාගේ ජීවිතේ කොයි වෙලේ වැටෙයිද කියන්න බෑ. හරියට ගම් ඉවුරක තියෙන ගම් ඉවුර කටට වෙන්න තියෙන ගහක් වගේ කොයි වෙලේ ඇදගෙන වැටෙයිද කියලා කියන්න බෑ. ජීවිතේ මෙහෙමයි කියලා දකිනකොට මට නම් එකම හිතුවිල්ලක් හිතේ. තම්මේ මති හෝති චරාමි ධම්මං. මම නම් ධර්මයේම හැසිරෙමි කියන අදහසයි. දුමප්පලා නේව පතන්ති මානවා දහරාච බුද්ධාච ශරීර බෙහෙදා. ලදරුයි කියලා නැහැ, මහලුයි කියලා නැහැ. නාරියෝ නරා මජ්ජිම පෝරිසෝච, ස්ත්‍රීන් පුරුෂයෝ කියලා නැහැ. මේ හැම දිනම මේ ජීවිතය අවසන් කරන්නේ හරියට ගස්වල ගෙඩි වැටෙනවා වගේ. ගස්වලින් ගෙඩි වැටෙනකොට පින්වතුනි ඇතැන් ගෙඩි ලපටි කාලෙත් ඇදගෙන වැටෙනවා. ඇතැන් ගෙඩි මෝරගෙන ඉද්දී අමු කාලෙත් ඇදගෙන වැටෙනවා. ඇතැන් ගෙඩි සාමාන්‍යයෙන් පැහිලා ඉදෙන්න තියෙන කාලේ වෙනකොට ඉදෙන්න කලින් ගහෙන් ගිලිහි බිම වැටෙනවා. ඇතැන් ගෙඩි ගහේ ඉදෙද්දී නටුවෙන් ගිලිහිලා බිම වැටෙනවා. මනුස්සයාගේ ජීවිතෙත් ඕන් ඔය වගේමයි. ස්ථීරව කියන්න බෑ කොයි කාලයේද වැටෙන්නේ කියලා. ලපටි කාලෙත් වැටෙනවා. චුට්ටක් මෝරලා තියෙද්දිත් වැටෙනවා. භද්‍ර යෞවනයේ ඉද්දිත් වැටෙනවා. යෞවන වියේදිත් වැටෙනවා. මැදි වියේදිත් වැටෙනවා. නාකි වෙලත් වැටෙනවා.
කොයි වෙලේ වැටෙයිද කියලා කවුරු නම් කියන්නද? දැන් මේ කුමාරයාගේ වයස අවුරුදු 16යි. අවුරුදු 16 අය නම් මැරෙන්නේ නැහැ කියලා පැනවීමක් ලෝකේ නැහැ. තරුණ වයසේදීත් මැරිලා යනවා. මේ විදිහේ ලෝකයක් තියෙන්නේය කියා දකිද්දී තං මේ මති හෝති චරාමි ධම්මං. මම නම් ධර්මයේම හැසිරෙනවා කියලායි මට හිතෙන්නේ. ඇයි හේතුව පින්වතුනි, මේ ලෝකයට අයිති දේවල් එක්ක පටලැවි හිටියා කියලා අපිට ලැබෙන කිසිම ප්‍රතිඵලයක් නැහැ. ලෝකයට අයිති ඒවත් එක්ක පටලැවුණා කියලා. ඒ ලෝකයට අයිති ඒවත් එක්ක පටලැවි ඉඳලා මේ ලෝකේ අත්හැරලා දාලා අපිට පරලෝකයකට යන්න වෙනවා. මේ ජීවිතේ රාජමාලිගාවල ඉන්න පුළුවන්. ජීවිතේ අවසන් වෙච්ච ගමන් පරලෝකයට යන්න වෙනවා. එහෙ යද්දි රාජමාලිගාව අරන් යන්න බෑ. මේ ජීවිතේ සුඛෝපභෝගී වාහන තියෙන්න පුළුවන්. මැරිලා යනකොට වාහනේ අරන් යන්න බෑ. මේ ජීවිතේ අභරණ තියෙන්න පුළුවන්. මැරිලා යනකොට මුද්දක් අරුංගලයක්වත් අරන් යන්න බෑ. මේ ජීවිතේ මහා ධන සම්පත් තියෙන්න පුළුවන්. මැරිලා යනකොට තුට්ටුවක්වත් අරන් යන්න බෑ. ඔක්කොම ටික මෙහි දාලා යන්න වෙනවා නම් අරගෙන යා හැකි දෙයක්. අරගෙන යද්දී සැප සලසන දෙයක් අපි එකතු කරගත යුතු නොවේද? අපි හැමදෙනාම එකතු කරගන්න ඕන. අරන් යන්න පුළුවන් සැප සහගත දෙයක්. අරන් යන්න පුළුවන් සැප සහගත දෙයක් එකතු කර ගන්නට නම් ධර්මයේමයි හැසිරිය යුත්තේ. සිත කය වචනයෙන් ධර්මයේමයි හැසිරිය යුත්තේ. සිත කය වචනයෙන් ධර්මයේ හැසිරෙන කෙනාට අරගෙන යා හැකි සැප සහගත දෙයක් ජීවිතයට එකතු වන්නේය. නායං වයෝ තාරක රාජ සන්නිභෝ යදබ්බතීතං ගතමේව දානිතං. පිය රජතුමනි, අපිට මේ අහස් ගැබ දිහා බලද්දී පේනවා හැම මාසෙකම හඳ මෝරන හැටි. හඳ කලාවෙන් කලාව එකතු වෙලා සොළොස් කලාවෙන්ම පිරී ගිය පුරහඳ පෝය දවසට උදා වෙනවා. හැබැයි පිය රජතුමනි, අපේ මේ මනුස්ස ජීවිතයට සිද්ධ වෙන්නේ හඳ පිරෙනවා වගේ එකක් නම් නෙමෙයි. මේ ජීවිතයට අපට සිද්ධ වෙන්නේ හඳ පිරෙනවා වගේ එකක් නම් නෙමෙයි. සාමාන්‍යයෙන් ලෝකයේ දිහා බලපුවාම නම් අපට හිතෙනවා මිනිස්සු බහූතරයක් හිතාගෙන ඉන්නේ හඳ පිරෙනවා වගේ මේ ජීවිතේ පිරෙනවා කියලායි. ඇයි අවුරුද්දෙන් අවුරුද්ද ගෙවි යනවනේ. ඒ ගෙවි යනකොට අපට උපන්දින එනවා. උපන්දින පැමිණෙද්දී මහා සාද සහිතව උපන්දිනේ සමරනවා. ඒ සාද සමරන්නේ මහා සන්තෝෂකින් අද මාගේ උපන්දිනයයි, මේ 20 වෙනි උපන්දිනයයි, මේ 25 වෙනි උපන්දිනයයි, මේ මාගේ 30 වෙනි උපන්දිනයයි, මේ 40 වෙනි උපන්දිනයයි කියලා ඒක සමරන්නේ මහා උත්සව ශ්‍රීයෙන්. නිස්සාර විදිහට, නිස්සාර ප්‍රීති, නිස්සාර සන්තෝෂ, නිස්සාර සිනහ මේවත් එක සමරනවා. ඇයි ජීවිතය ගැන හිතන්නේ පින්වතුනි හඳ පිරෙනවා වගේ පිරෙන එකක් කියලා. පිය රජතුමනි, සිද්ධ වෙන්නේ ඒක නම් නොවේ කියනවා. සිද්ධ වෙන්නේ අවපක්ෂයට යන හඳට සිද්ධ වෙන දේ. හඳ අවපක්ෂයට යනකොට කලාව අඩු වෙලා ගිහිල්ලා අමාවක දවසට අපි අහසේ බලනවා හඳ නැහැ. හඳේ කෑල්ල අඩු වෙලා අමාවකට හඳ නැතුව යනවා. ආන් ඒ වගේ මේ ජීවිතේ පින්වතුනි ගත වෙවි ගිහිල්ලා එක දවසක් එනවා මේ ලෝකෙන් අපි නැතුව යනවා. එතකොට අපේ ඥාති සමූහය අපි ගැන සිහි කර ටික කාලයක් අඬාවි. ඊළඟට අපිව සිහි කර නොයෙක් පින්කම් කරાવી. හැබැයි අපි මේ ලෝකෙ නැතුව ගිහිල්ලා. හරියට අමාවක දවස එළඹුණාම හඳ නැතුව ගියා වගේ. ඉතින් ජීවිතය කියන එක මෙහෙමයි කියලා දකිද්දී තං මේ මති හෝති චරාමි ධම්මං. මට නම් හිතෙන්නේ මම ධර්මයේම හැසිරෙනවා කියන අදහසයි.
යක්කේ පිසාචේ අතවාපි පේතේ කුපිතේ පිතේ නිජ්ජපනං කරොන්ති. ඇතැම්මුන්ට යක්කු වැහෙනවා. ඇතැම්මුන්ට පිසාචෝ වැහෙනවා. ඇතැම්මුන්ට ප්‍රේතයෝ වැහෙනවා. යකෙක් ප්‍රේතෙක් පිසාචෙක් වැහුණට පස්සේ නම් පිය රජතුමනි බලි කර්මයක් සාන්ති කර්මයක් තොයිලයක් නටලා ඒ යකාගෙන් බේරෙන්න පුළුවන්. හැබැයි ජීවිතේට මරණය වැහෙනවා. ජීවිතේ කරා මරණය පැමිණෙනවා. මරණය කියන එක ආවට පස්සේ මොන තොයිලි කරලවත් මරණය බේරෙන්න පුළුවන්කමක් නෑ. තං මේ මතී හෝති චරාමි ධම්මං. ජීවිතේ මෙහෙමයි කියා දකිද්දී මාහට නම් සිතෙන්නේ ධර්මයේම හැසිරීම උතුම් කියලයි. න කත්තියෝ ක්ෂත්‍රියෙක් කියලා නෑ. න බ්‍රාහ්මනෝ බ්‍රාහ්මණයෙක් කියලත් නෑ. න අඩ්ඩකා ධනයෙන් ආඩ්‍ය කෙනෙක් කියලත් නෑ. බලවා බොහෝම බල සම්පන්නෙක් කියලත් නෑ. තේජවාපී තේජස් ඇති මිනිස්සෙක් කියලත් නෑ කතාවක්. මරණය පැමිණි කල්හි න මච්චු රාජස්ස අපෙක්ක මත්ති. මරණයට ඒවා අදාළ නෑ. මේ ශත්‍රියෙක්ක බ්‍රාහ්මණයෙක්ක ධනවතෙක්ක බලවතෙක්ක තේජසෙක්කය කියලා මරණයට ඒවා අදාළ නෑ. මරණ ඉදිරියේ ඔක්කොම අවසන්. තං මේ මති හෝති චරාමි ධම්මං. ජීවිතේ මේ බඳුය කියා දකිද්දී මාහට නම් සිතෙන්නේ ධර්මයේම හැසිරීම උතුම් කියලයි. නොයෙක් මායාකාරයෝ මායාකාරා රංග මජ්ජේ කරොන්තා. රංගමණ්ඩලට පැමිණිලා මැජික්කාරයෝ මෝහෙන්ති චක්කූනි ජනස්සතාවදේ. බලාගෙන ඉන්න ජනයාව රවට්ටනවා. මැජික්කාරයෝ රංගමණ්ඩලයේදී ඒ මැජික් එක බලන් දෙන මිනිස්සයව රවට්ටනවා. පරවියෝ මවනවා. ඊළඟට මල් මවනවා. කඩු ගිලිනවා. නොයෙක් දේ. මායාකාරයෝ පැමිණිලා දැන් ඔය මම කිව්වේ ඔය අද කාලේ තියෙන මැජික්නේ. ඒ කාලෙත් හරි පුදුම සහගත අපූර්ව මැජික් තිබිලා තියෙනවා. ඉතින් මේ මායාකාරයෝ මැජික්කාරයෝ සාමාන්‍ය මිනිස්සයව නම් රවටනවා. රවටලා Taman ධනෙ හම්බ කරනවා. හැබැයි කිසිම මැජික්කාරයෙකුට මරණය නම් රවට්ටන්න බෑ. තමන්ගේ මරණය ජීවිතේ කරා පැමිණෙනකොට තමන්ගේ මරණය ඉස්සරහා මැජික් එකක් කරලා බේරෙන්න පුළුවන්කමක් කිසිම මැජික්කාරයෙකුට නැහැ. එහෙනම් මරණය කියන එකෙන් බේරෙන්න මැජික් එකක්වත් නැහැ. එහෙම දකිද්දී තං මේ මති හෝති චරාමි ධම්මං. මට හිතෙන්නේම ධර්මයේ හැසිරීම උතුම් කියලයි. ආසිවිසා කුපිතා යං ඩන්සන්ති. සර්පයෝ කිපුණාට පස්සේ ඒ සර්පයෝ දෂ්ට කරනවා. සර්පයෝ දෂ්ට කරාම තිකිච්චකා තේසං විසං හනන්ති. මේ සර්ප වෙද්දුන්ට පුළුවන් ඒ විස ඉවත් කරලා අර රෝගියාව සුවපත් කරන්න. න මච්චුනෝ දට්ටස්ස විසං හනන්ති. හැබැයි මරණය දෂ්ට කරාම මරණය නම් වූ සර්පයා දෂ්ට කරාම ඒ විස බැහැර කරන්න කිසි වෙදෙක් නැත්තේය. මරණය ජීවිතේ කරා පැමිණෙන මොහොතේදී පින්වතුනි ඒ මරණය කියන විස මේ ජීවිතෙන් හරින්න පුළුවන් කිසිම වෙදෙක් මේ ලෝකේ නැත්තේය. තං මේ මති හෝති චරාමි ධම්මං. මෙහෙම දකිනකොට මට නම් හිතෙන්නේ ධර්මයේම හැසිරීම උතුම් කියලයි. ධර්මයේ හැසිරිච්ච උත්තමයෝ තමයි පින්වතුනි යම් කලෙක මේ මහා බල සම්පන්න ලෝකේ මහා ඉහළින් බල පවත්වන මරණය කියන එක පැරැද්දුවේ ධර්මයේ හැසිරිච්ච උත්තමයෝ. අපගේ ශාස්ත්‍රුන් වහන්සේ මරණය පෙරදුවා. ඒ උතුම් රහතන් වහන්සේලා මරණය පෙරදුවා ධර්මයේ හැසිරීම නිසා. එසේ සිතනා කල්හිත් අපට හිතට ගන්න තියෙන්නේම එහෙමනම් මමත් ධර්මයේම හැසිරෙමි කියන කාරණේ. ඉතින් ওই විදිහට බොහෝ කාරණා විස්තර කරලා අයෝගර කුමාරයා කියනවා ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරින්
ධම්මෝ සුචින්නෝ සුකමාවහති ඒසානිසංසෝ ධම්මේ සුචින්නේ නදුග්ගතින් ගච්ඡති ධම්මචාරී. ධර්මයේ හැසිරෙන කෙනාගේ ජීවිතේ රැකගන්ට ධර්මයට පුළුවන්. ධර්මයේ හැසිරෙන කෙනාට ඒකාන්තයෙන් සැප ලැබෙනවා. ධර්මයේ හැසිරෙන්නාට ලැබෙන ආනිසංසය මෙයයි. නදුග්ගතින් ගච්ඡති ධම්මචාරී. ධර්මයේ හැසිරෙන තැනැත්තාට සුගතිය අහිමි නොවේ. ධර්මයේ හැසිරෙන තැනැත්තා දුගතියක උපදින්නේ නැත. පින්වතුනි, මරණය කියන එක වළක්වන්න විදිහක් නැහැ. මරණය කියන එක වළක්වන්න, මරණය රවට්ටන්න, මරණය පරදවන්න කිසි හැකියාවක් නැහැ. තමන්ගේ ජීවිතේ හැමතිස්සෙම හුළඟකට අහුවෙච්ච වලාකුළක් වගේ මරණය කරා ඇදී ඇදී තියෙනවා. එහෙනම් මේ ජීවිතයට සලසා ගත යුතු පිළිසරණ මොකද්ද? මරණය පැමිණිලා මේ ජීවිතේ නසා දානකොට මේ ජීවිතෙන් පසු ජීවිතයට රැකවරණයක්. ඒ රැකවරණය හදාගන්න පුළුවන් ධර්මයෙන්මයි. වෙන දෙයක් නැහැ. ධර්මයෙන්මයි ඒ රැකවරණය හැදෙන්නේ. ධර්මයේ හැසිරෙන කෙනාට විශේෂානිසංසයක් ලැබෙනවා. එයා කවදාවත් පරලොව දුගතියක් කරා යන්නේ නහි ධම්මෝ අධම්මෝච උභෝ සමවිපාකිනෝ අධම්මෝ නිරයං නීති ධම්මෝ පාපේති සුග්ගතින්. ධර්මය අධර්මය කියන දෙක කිසි කලෙකත් සම විපාක ලබා දෙන්නේ. අධම්මෝ නිරයං නීති. අධර්මයේ හැසිරිච්ච කෙනා මෙලොවින් පරලොවට යන විට නිරයට පමුණුවන්නේය. ධම්මෝ පාපේති සුග්ගතින්. ධර්මයේ හැසිරෙන තැනැත්තා මෙලොවින් පරලොවට යන කල්හි සුගතියේ උපත ලබන්නේය. අපේ ජීවිතයට රැකවරණේ. අපේ ජීවිතයට රැකවරණේ පින්වතුනි ධර්මයේ හැසිරීම. එදා මේ ගාථා කියා දුන්නේ මහා බෝධිසත්වයෝ. මහා බෝධිසත්වයෝ මේ ගාථා කියලා අර රාජකීය සම්පත් ඔක්කොම අත්හැරලා අබිනිෂ්ක්‍රමණය කළා. අයෝගර නමින් ඍෂිවරයෙක් බවට පත් වෙලා ධර්මයේ හැසිරුණා. අයෝගර ඍෂිවරයා එදා මේ බරණැස්පුරේ බ්‍රහ්මදත්ත රජුරුවන්ගේ රාජ ශ්‍රී සම්පත්තිය අත්හැරලා අබිනිෂ්ක්‍රමණය කරනකොට ඒ රාජ්‍යයේ හිටපු සියලු දෙනාම පාහේ අයෝගර කුමාරයා අනුව අබිනිෂ්ක්‍රමණය කළා. ඒ අයත් ධර්මයේ හැසිරුණා. ඒ අය කාලේ සිතකය වචනයෙන් ධර්මයේ හැසිරලා බෝසතාණන් වහන්සේගේ අවවාද අනුව කටයුතු කරලා ධර්මයේ ආනිසංස ලැබුවා. මොකද ධර්මයේ ආනිසංසය? ධර්මයේ හැසිරෙන තැනැත්තා දුගතියක නම් නොයන්නේය. ඒ අයගේ ජීවිත කලා මරණය පැමිණුණා. මරණය පැමිණ ඒ ජීවිතේ නසා දැමුවා. හැබැයි නසා දමනකොට ඒ අය හැම දිනාම සුගතිය උපන්නා. ඉතින් අපගේ මහා කාරුණික ශාස්ත්‍රූන් වහන්සේ මේ අයෝගර ජාතකයේ ওই විදිහට දේශනා කළා. දේශනා අවසාන වෙනකොට බොහෝ දෙනෙක් ඒ ශ්‍රවණය කරපු බොහෝ දෙනෙක් ජීවිතයට යහපත සලසගත්තා. ඒ නිසා අද මේ බණපදයේ ඇසූ අපිත් අපේ ජීවිතයට ඒකාන්තයෙන් යහපතක් සලසා ගත යුතුයි. ඒ සලසා ගන්නා යහපත නම් කුමක්ද? මම නම් ධර්මයේම හැසිරෙමි කියන හිත උපදින්න. ඔබට නිතර පින්වතුනි බණ අහන්න ලැබෙනවා. ස්වාකාත සද්ධර්මය අහන්න ලැබෙනවා. ධර්මයේ කියන කල්යාණ මිත්‍රයෝ සත්පුරුෂයෝ ඇසුරු කරන්න ලැබෙනවා. දහම් පොතපත කියවන්න ලැබෙනවා. ධර්මයේ හැසිරෙන්න සියලු පරිසරේ කල්යාණ මිත්‍ර සත්පුරුෂයෝ නිසා මේ මනුස්ස ලෝකේ මේ ලංකා භූමියේ අපිට නිර්මාණය වෙලා තියෙනවා. ඒ අවස්ථාව නිර්මාණය වෙච්ච මොහොතේ අපි ධර්මයේ හැසිරුණොත් ධර්මයේ විසින් අපිට රැකවරණයක් හදලා දෙවි. ඒ තමයි සුගතිය අහිමි නොවීම. සුගතිය අපිට අහිමි වුණේ නැත්තම්
මේ ජීවිතයට මරණය පැමිණිලා මේ ජීවිතේ නසලා දානකොට අපිට ආයෙමත් ධර්මය අහන්න පුළුවන්, ආයෙමත් සත්පුරුෂව ඇසුරු කරන්න පුළුවන්, ආයෙමත් පින් රැස් කරගන්න පුළුවන් සුගතියක් ආරක්ෂා වේවි. ඒ නිසා මේ ජීවිතේ අපි කළ යුතු වැදගත්ම දේ ධර්මයේ හැසිරීමයි. තස්මා හිබෝ කිච්ච මඤ්ඤ පහය. ඒ නිසා පින්වතුනි, අනිත් දේවල් වලට අවධානය යොමු කිරීම පසෙකටලා. සුණාත හොඳින් ධර්මය අහන්න. නිතර ධර්මය අහන්න. ආසාවෙන් ධර්මය අහන්න. ඉඩක් ලැබෙන හැම මොහොතකම ධර්මය අහන්න. ධාරේත ඒ අසනා බණපද බොහෝම සැදැහැ සිතින් පහන් සිතින් මේ මාගේ ශාස්ත්‍රූන් වහන්සේගේ වචනයයි කියලා දරා ගන්න. චරාත ධම්මේ ඒ ධර්මයේ හැසිරෙන්න මහන්සි ගන්න. ඔබ හැම දිනාට කිසි කරදරයකින් බාධාවකින් තොරව මේ කල්යාණ මිත්‍ර සම්පත්තිය ලැබුණු ජීවිතේ සුවසේ ධර්මයේ හැසිරෙන්න වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයන් අපි අනුමෝදන් කරමු. පළමු කොට සියලු දෙවිවරුන්ට, සක්දෙවිඳුන්, සතරවරන් දෙවිවරුන්, සෙන්පති දෙවිවරුන් ප්‍රධාන සියලු දෙවියෝ සතුටින් පින් අනුමෝදන් වෙත්වා. පින් අනුමෝදන් වන දෙවියෝ දිව්‍ය සැපයෙන් දිව්‍ය ආශ්චර්යයෙන් වැඩේවා. ඒ සියලු දෙවියන්ගේ රැකවරණ අප හැම දිනාට දෙවියෝ සලසා දෙත්වා. දෙවියෝද සංසාර දුකින් අත මිදේවා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයන් මාගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අනුමෝදන් වෙත්වා. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක්ව නිරෝගීව දීර්ඝායුෂ ලබත්වා. මේ ගෞතම ශාසනය තුල උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කරන්ට වාසනාව ලැබිත්වා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයන් අද දවසේ මේ ධර්ම දානමය පින්කම සිදු කරන ඒ සුපින්වතුන්ලා ප්‍රධාන අරමුණ ලෙස සඳහන් කොට ඇති පරිදි ජූලි මාසයේ දෙවන දිනට 61 වෙනි ජන්මදිනය සමරන ඒ පින්වත් ඉන්ද්‍රා කුමාරී මෑණියන්ට මේ සියලුම පුණ්‍ය ධර්මයන්ගේ ආශිර්වාදය නොඅඩුවම සැලසේවා. උතුම් තෙරුවනේ ආශිර්වාදය සියලු දෙවි දේවතාවුන් වහන්සේලාගේ ආශිර්වාදය සැලසේවා. මේ වෙනකොට පවතින අසනීප තත්වය ඊතා ඉක්මනින්ම සුවව නිදුක් නිරෝග සුව සම්පත්තිය දීර්ඝායුෂ සම්පත්තිය සැලසේවා. සුවසේම ධම්මග දියුණු කරගන්න පින් රැස් කරගන්න අවකාශ ලැබේවා. ඒ ඉන්ද්‍රා කුමාරී මෑණියන්ට මේ ගෞතම ශාසනය තුල චතුරාර්ය සත්‍ය ධර්මය සුවසේම අවබෝධ කරන්ට වාසනාව ලැබෙත්වා කියලා අපි සෙත් ප්‍රාර්ථනා කරනවා. රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයන් සුජීවත්ව සිටින වයස අවුරුදු 88ක් වන විනීනෝනියා මෑණියන්ටත් අනුමෝදන් වෙලා ඒ විනීනෝනා මෑණියන්ට නිදුක් නිරෝග සුවය දීර්ඝායුෂ සැලසේවා කියලා අපි සෙත් ප්‍රාර්ථනා කරනවා. අද ධර්ම දානය සිදු කරන මේ සුපින්වතුන්ලා හැම දිනාගේ නමින් යන්තාක් මේයන්ට යෙදුණු ඥාතීන් හිත මිත්‍රාදීන් වේද ඒ හැම දිනාට පින් අනුමෝදන් වෙලා අපගේ ඥාතීන්ගේ පරලෝ ජීවිතේ සැපෙන් සැපයට පත්වෙත්වා. අපගේ ඥාතීන් මේ දුක් සහිත සසරින් ඊතා ඉක්මනින්ම නිදහස් වෙත්වා කියන අදහසින් ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න. තලංගම උතුර බත්තර මුල්ල ලිපිනේ පදිංචි පින්වත් ඉන්ද්‍රා කුමාරී මෑණියන්, විපුල රණසිංහ පියාණන්, බුද්ධිකා නදේශානි දියණිය, ප්‍රමුදිත නිරෝෂන් පුතණුවන්, මනුජ පෙරේරා පුතණුවන්, විනීනෝනා මෑණියන්, නන්දා කුමාරී සහෝදරිය, චරිත ලක්මාල් පුතණුවන් සහ ජේ චන්ද්‍රලතා මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනා විසිනුයි ධර්ම දානමය පින්කම සිදු කළේ. ඒ සුපින්නතුලා හැම දිනාගේ ජීවිතවල කරන කියන රැකී රක්ෂා ආදී සියලු කටයුතු ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙත්වා. දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදියත් ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙත්වා. සියලු දෙනාට සියලු සැනසෙල්ල, අභිවෘද්ධිය, සියලු යහපත උදා වේවා. කල්යාණ මිත්‍ර ඇසුරේ තවදුරටත් කිසිම කරදරයකින් බාධාවකින් තොරව සුවසේ පින් රැස් කරගන්න, සුවසේ ධර්මයේ හැසිරෙන්න අවකාශ ලැබේවා.
ධර්ම දානය සිදු කරපු පින්වතුන්ලා හැම දිනාටත්, ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වතුන්ලාට, ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සෑම සියලු දෙනාටත්, සුපින්වත් ඔබ හැම දිනාටත් මේ ගෞතම ශාසනය තුල සුවසේම දහම් මඟ දියුණු කරගෙන චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්න වාසනාව ලැබෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ටෙලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.